2021 සැප්තැම්බර් මාසේ 17 වෙනිදා අද සිකුරාදා අදත් අපි සූදානම් වෙන්නේ දවසේ පුවත්පත්වල තිබෙන විශේෂිත පුවත් ඔබට දෛනිකව වැදගත් වන පුවත් වෙන්නට පුළුවන්. ඒ වගේම කාලාන්තරයක් මුළුල්ලේ පැවතගෙන ආපු ප්‍රවෘත්තිවල අලුත් පුවත් අද දවසේ ජාතික පුවත්පත්වල මුල් පිටුවල සටහන් වෙනවා. ඒ පිළිබඳ විමසුමකට යන්නට අප සූදානම්. අපි සූදානම් පළමුව දිනමින පුවත්පත වෙත අවධානය යොමු කරන්නට. දිනමින පුවත්පතේ සටහන් වෙනවා රට ජාතික සහ ජාත්‍යන්තරව මේ දිනවල මතුවන කාරණාවක් සම්බන්ධයෙන් විශේෂම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලේ 48 වෙනි සැසිවාරය පැවැත්වෙනවා. එහිදී සිදුවන සිදුවීම් සම්බන්ධවත් රට ස්වාධීන රාජ්‍යයක් විදියට රටේ නායක කාරකාදීන් සහ රජයක් විදියට රජය දක්වන ප්‍රතිචාරත් අද දවසේ පුවත්පත්වල සටහන් වෙනවා. අපි දිනමින පුවත්පතට ප්‍රධාන ශීර්ෂ පාඨය වෙත අවධානය යොමු කරනවා. රටේ අභ්‍යන්තර ගැටලු විසඳන්න බාහිර යාන්ත්‍රණයක් අවශ්‍ය නැහැ. නීති පද්ධතියේ සියලු ප්‍රශ්නවලට විසඳුම් තිබෙනවා. විදේශ ලේකම් කොළඹගේ කියයි යනුවෙන් නුවන් කොඩිකාරගෙනෙන වාර්තාවකින් උපුටා ගන්නේ දිනමින පුවත්පත. රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිදු අවශ්‍යතාවයක් නැති බවත්, අභ්‍යන්තර නීති පද්ධතිය තුළ මේ රටේ සියලු ගැටලු වලට විසඳුම් තිබෙන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ඊයේ පැවසියේ යනුවෙන් පවසනවා. ජිනීවා චෝදනා එක්සත් ජාතීන්ගේ සමුළුව සහ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තේමාවෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුව ඊයේ පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු අතර ඊට එක්වමින් විදේශ ලේකම්වරයා එසේ කියා සිටියේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු විසඳීම සඳහා යාන්ත්‍රණයක් සැකසීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට බලයක් නැතැයිද ලේකම්වරයා වැඩිදුරටත් පවසනවා. මානව හිමිකම් වලට මුවාවී ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට අතපෙවීම හෙලා දකිමින් චීනය, රුසියාව, ජපානය, උතුරු කොරියාව, දකුණු කොරියාව, පාකිස්තානය, ඉරාකය, වෙනිසුලාව ඇතුළු රටවල් 15ක් ශ්‍රී ලංකාව සමග අත්වැල් බැඳගෙන සිටින බවද සඳහන් කරනවා. මානව හිමිකම් සුරැකීම, සංහිඳියාව පවත්වාගෙන යාම, ත්‍රස්තවාදය මුරුණු පිටා දැමීම යන කරුණු පිළිබඳව රජයේ වගවීම ඔවුන්ගේ විශේෂ ප්‍රසාදයට ලක්ව තිබෙන බවත් කොළඹගේ මහතා සඳහන් කරනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ මෙවර සැසිවාරයේදී මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය වාචිකව කරුණු ඉදිරිපත් කරමින් අතුරුදන්වන්ට වන්දි ගෙවීම, LTT සිරකරුවන් නිදහස් කිරීම, ත්‍රස්ත මර්දන පනත සංශෝධන ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ ශ්‍රී ලංකා රජය ගත් පියවර ඇගීමට ලක් කර තිබෙන බවද එය සුබවාදී ලකුණක්සේ සලකනවා. කලාපය අනෙකුත් රටවල් සමග සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාව සාමකාමී රටකි, ත්‍රස්තවාදී පරාජය කිරීම, අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියා මර්දනය සේම රටේ ජනතාව අතර සාමය සහ සංහිඳියාව ගොඩනැගීමේදී ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින අතර පසුගිය වසර දෙක තුළ සක්‍රියවම ඒ බව ලොව හමුවේ පෙන්නුම් කර ඇති බවත් කොළඹගේ මහතා ඊයේ අනාවරණය කළා. අද පුවත්පතෙත් එහා බැඳුණු පුවතකට අපි යන්නේ. පාස්කු ප්‍රහාරය ගැන මානව හිමිකම් කවුන්සලේ හා ජාත්‍යන්තරය දැනුවත් කළා කියලා තමයි සටහන් වෙන්නේ අද පුවත්පතේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාතික කතෝලික ප්‍රකාශක කමිටුවේ සමාජික ගාමිණී සිරිල් ප්‍රනාන්දු පියතුමා කරන පුවත අද පුවත්පත උපුටා ගන්නවා. දිනේ සමරකෝන්ගේ වාර්තාවකින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණත්වය ඉටු කර ගැනීමට පවතින තත්ත්වය යටතේ විශ්වාසයක් නොමැති බැවින් ඒ පිළිබඳව මානව හිමිකම් කවුන්සිලය මෙන්ම ජාත්‍යන්තරය දැනුවත් කළ යුතු බව පාස්කු ඉරිදින ප්‍රහාරය පිළිබඳ ජාතික කතෝලික ප්‍රකාශක කමිටුවේ සමාජික සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවසිය යන පුවත තමයි අනාවරණය වෙන්නේ. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී මේ පිළිබඳව කරන ලද වාර්තාව විටක ඒකපාර්ශවීය දැක්මකින් ලබාගත් පුවතක් විදිහට දැක්ක බොහෝ විට බොහෝ අයගේ විවේචනයට ලක් වුණා. දේශීයත්වයේ පිළිබඳව අගය කරන බොහෝ දෙනෙක් මේ පිළිබඳව දැඩි ලෙස කතා කළා. ඒ වගේම ශ්‍රී ලංකාවට හිතවත් රටවල්ද ප්‍රකාශ කරන්නේ රට තුළ සිදුවන කාරණා පිළිබඳව වඩා විචක්ෂණශීලීව සහ බුද්ධිමත්ව තොරතුරු වොමාරු කරගෙන මේ පිළිබඳව දැනුවත් කිරීම වැදගත් බව ලංකාදීප පුවත්පත මෙවැනි පුවතක් හා සම්බන්ධව උපුටා ගන්නවා. යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් අත දානමට චීනය විරුද්ධයි යනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ 41 යෝජනාවේ ඇතුළත් කරුණු ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකාවට බල කළ සිටින බව යුරෝපා සංගමය පවසනවා. ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනයට අදාළ කරුණු මෙම යෝජනාවට ඇතුළත් කර තිබෙන බව සටහන් වෙනවා. මේ වන විට ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල 48 වෙනි සැසියේදී යුරෝපා සංගමයේ වෙනුවෙන් සැසිය ඇමතු ස්ලෝවේකියානු ජාතික නියෝජිත අනීටා සිෆන් මේ බව කියා සිටියාය යනුවෙන් පුවත වාර්තා කරන්නේ. ඒ වගේම ශ්‍රී ලංකාව පසුගිය අර්බුද සම්බන්ධ ගැටලු වලට විසඳුම් සෙවීමේදී එක්සත් ජාතීන්ගේ සැලසුම් රාමුවට සහාය නොදැක්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බවද යුරෝපා සංගමයේ නියෝජිතවරිය මෙහිදී වැඩිදුරටත් කියා සිටි බව වාර්තා කරනවා ලංකාදීප පුවත්පත උපුටා ගනිමින්. දිනමින පුවත්පතට අපේ අවධානය යොමු කරන්නේ එක්සත් ජාතීන්ගේ සමුළුවට සම්බන්ධ පුවතකට තමයි එහි
අවධානය යොමු කර තියෙන්නේ. අභියෝග ජය ගන්න එක්සත් ජාතීන්ගේ සමුළුව මහඟු අවස්ථාවක්. සියලු රාජ්‍ය නායකයන් කතා කරන්නේ කොවිඩ් අභියෝග ගැනයි. ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා කරන ප්‍රකාශය නුවන් කොඩිකාරගෙන එන වාර්තාවකින් දිනමින පුවත්පත උපුටා ගන්නේ. මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙන්ම සියලු රාජ්‍ය නායකයන්ගේ දේශනයන්හි අන්තර්ගතය කොවිඩ් අභියෝග ජය ගැනීමේ ක්‍රියාන්විතය සහ ඉදිරි සැලසුම් බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පැවසිය යනුවෙන් පුවත උපුටා ගන්නවා. ඒ වගේම කොරෝනා ව්‍යාප්තියත් එක්ක ගෝලීය වසංගත තත්ත්වය පත්ව තිබෙන වෙලාවක තමයි මේ ජාත්‍යන්තර සමුළුත් පැවැත්වෙන්නේ. නිසා රටවල් මේ ගෝලීය වසංගත තත්ත්වය නිසා විවෘත වෙළඳපොළ ආර්ථික ක්‍රමය තුළ සංචරණ සීමා පැනවීම සහ සංවෘතභාවයන් ඇති කර ගැනීම තුළ ආර්ථික බිඳවැටීමේ බලවත් තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ පිළිබඳවත් ඔවුන්ගේ අවධානය දැඩි ලෙස යොමු වෙන්නේ නම් අතිශය වැදගත්. දිනමින පුවත්පතෙන් අපි අද උපුටා ගන්නවා ලංකාවේ කොවිඩ් ආසාදනය සහ මේ තත්ත්වයන් පාලනය කර ගැනීම සඳහා ගන්නා උත්සාහයන් පිළිබඳව. ඊයේ වන විට කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව දිනමින පුවතින් උපුටා ගන්නේ. ප්‍රතිකාර ලබන පිරිස 58,287යි, මරණ සංඛ්‍යාව 11,817යි, සුව වූ පිරිස 4,28,590ක් ලෙස දිනමින පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම ලෝකයේ දියුණු රටවලට සාපේක්ෂව ලංකාවේ එන්නත් කරන ඉතාමත්ම ශීඝ්‍රයෙන් සිදු වෙනවා. සෙසු රාජ්‍යයන් හා සමානව ගත් විට තුන්වෙනි පන්තියේ රටක් හැටියට ශ්‍රී ලංකාව එන්නත් කරනදී ඉතා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි විශ්ලේෂකින් පවසන්නේ. දිනමින පුවත්පත මේ බව අප සටහන් කරන්නේ එන්නත් කරන්නේ කොවිඩ් එන්නත් කරණය සංඛ්‍යා ලේඛන සහිතව පළමුවෙනි මාත්‍රාව ගත් පිරිස 1,36,49,253යි. මාත්‍රා දෙකම ගත් පිරිස 1,08,14,200යි. සමස්ත එන්නත් කරණය 2,44,63,453යි. 50%කට වඩා ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් එන්නත් දෙකම ලබාගත් පිරිසක් සිටින රටක් බවට අප පත් වී තිබෙනවා. ඒ වගේම අද නැවත තීන්දුව වෙනවා රට අරිනවද නැද්ද අවසන් තීරණය අද. සුජිත් හේවාජුලිගේ වාර්තාව ලංකාදීප පුවත්පත උපුටා ගන්නේ. රට ලබන 21 විවෘත කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උදේ පැවැත්වීමට කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාර රැස්වීමේදී එම තීරණයට හා බැඳුණු කාරණා පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව සටහන් කරනවා. රට විවෘත කරන ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ප්‍රධානීන් විසින් සකස් කරන ලද නිර්දේශ මාලාවක්ද අද මෙම රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව දන්වනවා. දැඩි නීති සහ සීමා යටතේ රට විවෘත කිරීමේ හැකියාව ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධාන යුද හමුදාපති සවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේට අමතරව පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් ඉදිරිපත් කරනු ලැබීමට නියමිත නිර්දේශ මාලාවද කමිටුවේදී අද සාකච්ඡා කිරීමට නියමිත බවක් දන්වනවා. රට පුරා පනවනු ලැබ ඇති නිරෝධායන ඇඳිරි නීතිය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන 21 වෙනි අඟහරුවාදා කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය මුලින්ම පනවනු ලැබුවේ පසුගිය මාස 20 වෙනිදා. රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති දින ගණන අදට දින 29ක් ලෙස තමයි සටහන් කරන්නේ. ලංකාදීප පුවත්පතේ මෙවැනි පුවතක් වාර්තා කෙරෙනවා. විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා කරන ප්‍රකාශයක් රට ඇරිය ගමන් පාසල් ඇරිය යුතුයි පරිගණක තිරසාර දරුවන් නින්දට යන්නේ රෑ 12ට. පරිගණක තිර නිසා දරුවන් නින්දට යන්නේ රෑ 12ට කියලා තමයි විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා අනාවරණය කරන්නේ. සුජිත් හේවාජුලිගේ වාර්තාවකින් රට විවෘත කළ සැනින් පාසල් විවෘත කිරීමට කටයුතු කළ යුතු බව කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා පවසනවා. පාසල දරුවන්ගේ කායික සහ මානසික සෞඛ්‍යයට ලොකු බලපෑමක් ඇති කරන හේයින් එම තීරණයට යෑම වැදගත් බවද හෙතම සඳහන් කරනවා. දරුවන් බල ගැනීමයි පවසමින් සමහර මව්පියන් කෘත්‍රිම විටමින් වර්ග දරුවන්ට ලබා දෙන බවත් දරුවන්ට අවශ්‍ය වන්නේ එවැනි විටමින් වර්ග නොව ආහාර සහ කායික මානසික ඒකාග්‍රතාවය ඇති කිරීම බවත් මහාචාර්යවරයා පෙන්වා දෙනවා. ඒ වගේම මව්බිම පුවත්පතට අපි අවධානය යොමු කරනවා. මේ හා බැඳුණු පුවතකට යන්නේ දිගු කාලින ජයක් ලබන්න නම් ඔක්තෝබර් මුල දක්වා සංචරණ සීමා ඕනෑ. විශේෂඥ වෛද්‍ය සංගමය ඉල්ලා යනුවෙන් පුවත සටහන් වෙනවා. කොවිඩ්-19 පැතිර යාම පාලනය කිරීම සම්බන්ධයෙන් යම් ජයග්‍රහණයක් ලබා ඇතනම් මේ තවදුරටත් රැක ගැනීම සඳහා මෙම සංචරණ සීමා දීර්ඝ කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව සඳහන් කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සංචරණ සීමා දීර්ඝ කිරීමේ තීරණ ගැනීමේදී දිගු කාලීන ජයග්‍රහණයක් ලැබීමට නම් කෙටි කාලීන විසඳුම් සඳහා නොයා යුතු බව අවධාරණය කර සිටිනවා. මව්බිම පුවත්පත රටක් වශයෙන් අප බලාපොරොත්තු විය යුත්තේ අප දැනට සිටින දැඩි අවදානම් තත්ත්වයෙන් එනම් රතු කලාපය රතු ලේබලෙන් මිදී දිගු කාලීනව අඩු අවදානම් සහිත තත්ත්වයක් කොළ කලාපයකට කරා අප රැගෙන යාම යයි එම සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා
ප්‍රකාශ කරන පුවත මව්බිම පුවත්පත උපුටා ගන්නේ. ඒ වගේම කොවිඩ් ව්‍යසනය නිසා විදේශ රටවල සිට පැමිණ එන අය සම්බන්ධව විවිධ කාරණා ගණනාවක් පසුගිය දිනවල වාර්තා වුණා. ලංකාදීප පුවත්පත මෙවැනි පුවතක් වාර්තා කරනවා. රට සිට එන අයට ගුවන් තොටේ PCR වාර්තාව පැය 3න් යනුවෙන්. රංජන් කස්තුරි ගෙනෙන වාර්තාවකින් උපුටාගන්නේ ලංකාදීප පුවත්පත. විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී PCR පරීක්ෂණවලට ලක් කර පසුව පැය කිහිපයක් තුළ එම වාර්තා නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. පැය 3ක පමණ කාලයක් ඇතුළත PCR පරීක්ෂණයේ වාර්තාව ලබාගත් පසුව කිසියම් පුද්ගලයෙකු ආසාදිතයෙකු නොවේ නම් ඔහුට සිය නිවසට යා හැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. ලංකාදීප පුවත්පත උපුටා ගනිමින්. ලංකාදීප පුවත්පතෙහි තවත් පුවතකට අපි යන්නේ පිටරට සිට එන අයගේ පෞද්ගලික භාණ්ඩවලට සීමා පනවා නැහැ යනුවෙන් සටහන් වෙනවා. සුජිත් හේවාජුලිගේ වාර්තාවකින් විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමේදී පෞද්ගලික පරිභෝජනය සඳහා රැගෙන එන භාණ්ඩවලට අලුතින් කිසිදු සීමාවක් පනවන්නේ නැතයි මුදල් අමාත්‍යාංශය පවසනවා. භාණ්ඩ වර්ග 623ක් ආනයනය කිරීමට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව කොන්දේසි පැනවීම ඇතැම් පුද්ගලයන් වැරදි ලෙස වටහාගෙන නැතයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසනවා. විදේශ රටවල සිට පැමිණෙන පුද්ගලයන් මෙරටට රැගෙන එන භාණ්ඩ වර්ග සඳහා පෙර පැවති සීමා හැර වෙනත් කිසිදු සීමාවක් පනවා නොමැති බවද හෙතෙම සඳහන් කළා. මේ සම්බන්ධයෙන් ඇතැම් සමාජ මාධ්‍ය වැරදි අර්ථකථන ඉදිරිපත් කර ඇති බවද ඒවා සත්‍ය නොවන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා. ඒ වගේම ජනාධිපතිතුමා විශේෂ කාරණාවක් සඳහා උපදෙස් ලබා දෙනවා ඊයේ දවසේදී. ඒ තමයි මුදල් ගසා කන හෝටල් නිරෝධායනය අත්හිටවන්න යනුවෙන් ජනපති උපදෙස් දේ යනුවෙන් උපාලිද සේරම් ගෙනෙන පුවත දිවයින පුවත්පත උපුටා දක්වනවා. විදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ගුවන් තොටුපළේදී අතරමැදි තරවකරුවන් හරහා අධික මුදලකට පෞද්ගලික හෝටල්හි නිරෝධායනය කිරීමේ ජාවාරම වහමත් හිටුවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍ය කිහිලි රඹුක්වැල්ල මහතාට උපදෙස් දී ඇති බව තමයි එමගින් වාර්තා කරන්නේ. ඒ වගේම අරුණ පුවත්පත මෙවැනි පුවතක් වාර්තා කරනවා. නිරෝධායන ඇදිරි නීතියේ කාලය තුල දිලිඳු පවුල් සඳහා අඩු ආදායම් ලාභී පවුල් සඳහා රජය මගින් විශේෂ දීමනාවක් ලබා දෙනවා. පවුල් ලක්ෂ 17 මාර්කට රුපියල් 2000 දී අවසන් යනුවෙන් අරුණ පුවත්පත වාර්තා කරනවා. චාමර පල්ලේ ගෙදරගේ වාර්තාවකින් නිරෝධායන ඇදිරි නීති හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයන් සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 2000ක දීමනාව ඊයේ වන විට පවුල් 17,50,000කට ලබා දී අවසන් බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් NHM චිත්‍රානන්ද අරුණට පැවසිය යනුවෙන් පුවත වාර්තා කරන්නේ. මව්බිම පුවත්පත මෙවැනි පුවතක් වාර්තා කරනවා. ඒ තමයි ප්‍රධාන ශීර්ෂ පාඨය ලෙස අද උපුටා ගන්නේ. මිලියන 6,000ක් වැය කර රටේ සෑම නිවසකටම ප්‍රතිශක්තිය නංවන ඔසු හා කැඳ දෙන ව්‍යාපෘතියක් යනුවෙන් ජනපති උපදෙසින් සෞඛ්‍ය ඇමති කැබිනට් අනුමැතිය ඉල්ලා යනුවෙන් COVID-19 වසංගත තත්ත්වය පාලනය කරමින් රටේ ජනතාව රෝගයෙන් මුදා ගැනීම සඳහා දිවයිනේ සමස්ත පවුල් සංඛ්‍යාව ආවරණය වන පරිදි ප්‍රතිශක්ති වර්ධන දේශීය ඖෂධ හා ඖෂධීය ප්‍රතිශක්ති වර්ධන කැඳ ලබා දීම සඳහා වූ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් කොට තිබෙනවා. ඉතාමත්ම වැදගත් එවැනි යෝජනාවක් සිදුවීම විශේෂයෙන්ම අපි ප්‍රතිකාර සඳහා බටහිර බෙහෙත් වලට යන්නට යනවා වගේම දේශීයව ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම සඳහා බොහෝ දේවල් සකස් කරගත හැකිව තිබෙනවා. ඉතිහාසයේත් එහෙමයි බොහෝ දෙනා කළේ. ඒ නිසා ඒ පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබෙනවා. මන්නාරම් දෝනියේ M2 වෙන්දේසියට තෙල් හමු වුණොත් විදේශ ණය කම්මුතුයි යනුවෙන් පොතක් උපුටා ගන්නවා දිවයින පුවත්පත. ගෑස් හා තෙල් තිබෙන බවට හඳුනාගෙන ඇති මන්නාරම් ද්‍රෝණියේ M2 කොටස විදේශ ආයෝජකයන්ට ප්‍රසිද්ධිය වෙන්දේසි කර තෙල් ගවේෂණය ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බව බලශක්ති ඇමති උදේ ගන්මන්පිල මහතා පවසනවා. කන්‍ය තෙල් ගවේෂණ කාර්යයේදී ඩොලර් බිලියන ගණනක ආයෝජනයක් කරන්නට සිදුවන බවත් ලංකාවේ කිසිම ධනවතෙකුට එවැනි ආයෝජනයක් කළ නොහැකි බවත් ඇමතිවරයා පවසනවා. ඉතිහාසයේදීත් මෙවැනි කතා බොහෝ විට අසන්නට ලැබුණා. හැබැයි කඩිනමින් මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය ගවේෂණ කටයුතු කරලා ඒ සම්බන්ධව ටෙන්ඩර් පටිපාටි මගින් දැනුම් දීලා ජාත්‍යන්තරයෙන් ඒ සඳහා නිපුණතාවයක් තියෙන පාර්ශ්ව වෙත ලබා දෙමින් රට ශක්තිමත් කිරීම අතිශය වැදගත් වෙනවා. අපි දැන් අවධානය යොමු කරනවා දිවයින පුවත්පතට. උදෑසන අපි දවසේ උදෑසනම පුවත්පත්වල තිබෙන ප්‍රධාන පුවත් අතර අපි දකිනවා බොහෝ වෙලාවට හැමදාම උදේට කොරෝනා ව්‍යසනය නිසා රටේ ඇල්මැරුණු ප්‍රවෘත්ති වගේම දැන් ක්‍රමානුකූලව කොරෝනා යම්සේකින් පාලනය කරමින් රටේ හොඳ පුවතුත් අපිට දකින්නට ලැබෙනවා. ඒ වගේම ආර්ථිකමය සමෘද්ධිභාවයක් ඇති කිරීම සඳහා අවශ්‍ය වන බොහෝ දේත් ඒ වගේම ගෘහයේ බොහෝ දෙනා රැඳී සිටින මේ වෙලාවේ මේ පිළිබඳව හැමගේම අවධානය යොමු කිරීමත් අතිශය වැදගත් වෙනවා. දිවයින පුවත්පත මෙවැනි පුවතක් වාර්තා කරනවා. GSP ගැන කතා කරන්න යුරෝපා සංගමයේ නියෝජිතයෝ ශ්‍රී ලංකාවට යනුවෙන්.
GSP+ සහනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන 27 වෙනිදා දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසිය යනුවෙන් එම නියෝජිත පිරිස ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් විදේශ ඇමතිවරයාත් මුණ ගැසී සාකච්ඡා කරන බවද එමෙන්ම GSP+ සහනය ලැබීමට ඍජුව හා වක්‍රව සම්බන්ධ වන පුද්ගලයන් හමු වී සාකච්ඡා කිරීමට නියමිත බවද ඒ මහතා කියා සිටියේ යනුවෙන් පුවත වාර්තා කරනවා. ඒ වගේම පහුගිය දවස්වල ආందోලනාත්මක පුවතක් මැවුණා. ඒ පුවත පිළිබඳව නෛතිකමය කාරණා මතු නොවුනත් සමාජයේ දැඩි ලෙස කතා බහට ලක්වෙච්ච කාරණාවක් බවට පත් වෙනවා. විශේෂ රාජ්‍ය අමාත්‍යවරයෙකු තම ආයතනයකට ඇතුල් වීම සම්බන්ධ කාරණාවක් මුල් කරගනිමින් එය තමන්ට මෛත්‍රී ආයතනයක්ම නොවේ විශේෂම රටේ කේන්ද්‍රීයම තැනක්. අද පුවත්පත මෙවැනි පුවතක් වාර්තා කරනවා. මම මේ වගේ මෝඩ වැඩක් කරයි කියලා හිතනවද? ප්‍රශ්නාර්ථ සහිත වහන්නේ එල්ලවන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ කියයි යනුවෙන් පුවත වාර්තා කරන්නේ. බන්ධනාගාර ඇමතිවරයා හැටියට තමන් බන්ධනාගාර දියුණු කිරීම වෙනුවෙන් සෑහෙන වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු කළ බවත් එවැනි වැඩ කළ තමන් දැන් එල්ලවන චෝදනා වැනි මෝඩ වැඩක් කරාවියයි විශ්වාස කරන්නේ දැයි හිටපු බන්ධනාගාර රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා විමසනවා. තමන්ට එරෙහිව එල්ලවන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් එවැනි කිසිදු සිදුවීමක් සිදු නොවූ බවත් ඔහු පවසා සිටිනවා. ඇමතිවරයාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදිනී ජමිලා හුසෙන් ඩේලි මිරර් පුවත්පත වෙනුවෙන් කළ විමසීමකදී මේ බව පවසා තිබෙනවා. මේ අමාත්‍යවරයාගේ රාත්‍රියේ කරන ලද මෙම සංචාරය පිළිබඳව විවිධ මාතෘකා පළ වුණා. බොහෝ දෙනෙක් බලාගෙන සිටි අමාත්‍යවරයා යම් ප්‍රකාශයක් කරයිද කියලා ඒ අනුව එම ප්‍රකාශය සටහන් වෙනවා. දිනවෙන පුවත්පත මෙවැනි පුවතකුත් වාර්තා කරනවා. ලොහන්ගේ බන්ධනාගාර සිද්ධිය ජනපති අගමැති උපදෙසින් අපක්ෂපාතී පරීක්ෂණයක් ඇමති නාමල් කියන ප්‍රකාශයක් උපුටා ගනිමින් අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරවල හටගත් සිදුවීම් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සාධාරණ පරීක්ෂණයක් පැවැත්වෙන බව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. අනුරාධපුර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ පරීක්ෂණ වෙනතක යැවීමට හෝ පරීක්ෂණවලට මැදිහත් වීමට කිසි ලෙසක අපේක්ෂා නොකරන බවයි. විශේෂයෙන්ම අමාත්‍යවරයාට මේ වගකීම පැවරුවේ පහුගිය කාලේ බන්ධනාගාර තුල මේ කොරෝනා වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමත් එක්ක ඇතිවෙච්ච යම් අර්බුදකාරී තත්ත්වයක් මුල් කරගෙන යම් කිසි කඩිනමින් යම් මැදිහත් වීමක් විශේෂයෙන්ම මේ ක්‍රියාශීලී අමාත්‍යවරයාගෙන් බලාපොරොත්තු වෙමින් තමයි ජනාධිපතිවරයා ඇතුළු රජය අපේක්ෂා කළේ. ඔහු ඒ සඳහා අවශ්‍ය පසුබිම් පහුගිය කාලේ සැකසුවා. එහි ඇති යම් යහපත් කාරණාවන් ගණනාවක් ඔහු නිර්මාණය කළා. නමුත් මේ පුවත නම් සමාජයේ කිසි ලෙසක පිළිගන්නේ නැති පුවතක්. සමාජ මාධ්‍ය පුවත් බොරු ඒ සිද්ධිය කෙටි කාලයක් තුල පරීක්ෂණයක් ඇරඹුවා. ඒ සිද්ධිය වී කෙටි කාලයක් තුල පරීක්ෂණයක් ඇරඹුවා. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කරන ප්‍රකාශය දිනමින පුවත්පත උපුටා ගන්නවා. බුද්ධිකා ඉඹුලාන ගෙනෙන වාර්තාවකින් පසුගිය දිනයන්හිදී වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වෙත පැමිණි රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා කළේයයි කියන කලබගෑනිය සම්බන්ධයෙන් එය සිදු වී ඉතා කෙටි කාලයක් තුල බන්ධනාගාර කොමසාරිස්වරයෙකු යොදවා විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දිනිය මහතා පවසනවා. එසේ කර දීපියදීත් වැලිකඩ බන්ධනාගාරයේ එවැනි කිසිදු සිදුවීමක් නොවුන බවට තමන් විසින් ප්‍රකාශ කළේ යයි ඇතැම් සමාජ මාධ්‍ය මේ සිදුවීමට අදාළ පුවත් පළ කර සිටීම කනගාටුවට කරුණක් බවද උපුල්දෙනිය මහතා පවසනවා. දිවයින පුවත්පත ඒ හා බැඳුණු පුවතක් වාර්තා කරනවා. සරත් ෆොන්සේකා මහතා කරන ප්‍රකාශයක් උපුටා ගනිමින් ලොහන්ගේ සිද්ධිය දෙමළ පක්ෂ ජාතිවාදී චිත්‍රයක් මවනවා. දෙමළ පක්ෂ ජාතිවාදී චිත්‍රයක් මවන බව සරත් ෆොන්සේකා මහතා කියනවා. අකිත පෙරේරා ගෙනෙන වාර්තාවක් දිවයින පුවත්පත උපුටා ගන්නේ එක් රාජ්‍ය ඇමතිවරයෙකුගේ ක්‍රියාකලාපයක් දඩමීමා කරගෙන ද්‍රවිඩ දේශපාලන පක්ෂවල අය ජාතිවාදී චිත්‍රයක් ඊට මවන්න උත්සාහ කිරීම කනගාටුදායක බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසන පුවතයි එලෙස වාර්තා කර තිබෙන්නේ. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය දෙස අපි අවධානය යොමු කරනවා. සුදුලුණු මගඩියට සතොස්ස නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී රිමාන්ඩ් යනුවෙන් ප්‍රධාන සිරස්තලය උපුටා ගන්නේ සුදුලුණු සතොස්සට මුදාහැරේ විමර්ශනයකින් පසු මුදල් ආයතනයට මංගලා මදුරපිරුම ගෙනෙන වාර්තාවකින් දිවයින ප්‍රධාන සිරස්තලය උපුටා ගන්නේ. නිසි ක්‍රමවේදයෙන් බැහැරව පෞද්ගලික තොග වෙළඳ ආයතනයකට සුදුලුණු කිලෝ 54,860ක් අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් සතොස්ස නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සිසිර පෙරේරා මහතා මේ මාස 21 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වැලිසර මහේස්ත්‍රාත් හේෂාන්තද මෙල් මහතා ඊයේ නියෝග කළේය යනුවෙන් පුවත සටහන් වෙනවා. අරුණ පුවත්පතට අපි අවධානය යොමු කරනවා. එවැනිම පුවතක් අරුණ පුවත්පත ප්‍රධාන ශීර්ෂය ලෙස අද උපුටා ගන්නේ
සහල් පාලන මිල යළි සංශෝධනයට සම්බා රුපියල් 120යි කීරි සම්බා රුපියල් 145 දක්වා වැඩි කරන්න යෝජනා. කැකුළු නාඩු කිසිදු වෙනසක් නැහැ. උදේ ජීවේකනායක ගෙනෙන ප්‍රවෘත්තිය අරුණ පුවත්පත වාර්තා කරන්නේ. සහල් සඳහා පැන වූ පාලන මිල සඳහන් ගැසට් නිවේදනය යළි සංශෝධනය කිරීමට පාරිභෝගික ආරක්ෂණ සමූපකාර අමාත්‍යාංශයේ අවධානය යොමු කර තිබෙනවා. එහිදී සම්බා හා කීරි සම්බා පාලන මිල සංශෝධනය කෙරෙන අතර කැකුළු හා නාඩු සහල් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇත. ඒ අනුව සහල් කිලෝග්‍රෑමයක පාලන මිල රුපියල් 103 සිට 120 දක්වා වැඩි කිරීමට යෝජනා වෙලා තිබෙනවා. සම්බා සහල් කිලෝග්‍රෑමයක පාලන මිල 103 සිට 120 දක්වා වැඩි කිරීමට යෝජනා වෙලා තිබෙනවා. කීරි සම්බා පාලන මිල රුපියල් 125 සිට 145 දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබෙන බව තමයි වාර්තා කරන්නේ. ඒ ගමන්ම අපි යනවා ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වෙත අවධානය යොමු කරන්නේ. රෝහල් බෝම්බය ගත්තේ ඇමති නිල නිවසකින්. අලුත් වැඩියාවට වෙලේ කළ දෑ සැකකරු වමාරයි. අලුත් වැඩියාවට ආවෙලේ කළ දෑ සැකකරු වමාරයි කියලා තමයි එය වාර්තා කරන්නේ. නිමන්ති රණසිංහ ගෙනෙන පුවතක් උපුටා ගන්නේ ලංකාදීප පුවත්පත. නාරහිමිට පෞද්ගලික රෝහලක වැසිකිළියක තිබී සොයාගත් අත් බෝම්බයක් සැකකරු විසින් රැගෙන එනු ලැබ ඇත්තේ කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි අමාත්‍යවරයෙකුගේ නිල නිවසක ලාච්චුවක තිබී බවට දොරතුරු අනාවරණය කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙනවා. ඒ වගේම අපි යනවා දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ මෙවැනි පුවතක් වාර්තා කරනවා. ඊයේ දවසේ මහත් ආන්දෝලනයකට ලක්වෙච්ච පුවතක් සම්බන්ධව කටුනායකට ප්‍රහාරයක් ඊමේල් ඔත්තුව විමර්ශනයට යනුවෙන් එම පුවත වාර්තා කර තිබෙන්නේ. කටුනායක ගුවන්තොටුපළට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිතව ඇති බවට එම ගුවන්තොටුපළ වෙත ලැබුණු ඊමේල් පණිවිඩයක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා කරනවා. මව්බිම පුවත්පතේ අපි මෙවැනි පුවතකට අවධානය යොමු කරනවා. අසබි රංගපෑම් කළ පහන් තුඩා යුවලට 50,000 බැගින් ශරීර ඇප නලින්ද වලේ බොඩගෙනෙන වාර්තාව. බෙලිහුල්ලොය පහන් තුඩාව පසුබිම් කරගෙන අසභ්‍ය වීඩියෝවක් රූගත කර අන්තර්ජාලයට මුදාහරින ලදයි කියන යුවල ඊයේ බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළය යනුවෙන් පුවත වාර්තා කොට තිබෙනවා. එවගේම අද තද වැසි හෙට අඩුවේ අරුණ පුවත වාර්තා කරනවා. සාලිය කුමාර ගුණසේකර ගෙනෙන වාර්තාවකින් නිරිත දිග මෝසම් සක්‍රිය වීම හේතුවෙන් බස්නාහිර ඇතුළු පළාත් 4ක වැසි තත්ත්වයක් අද වැඩි වන බව කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව සබරගමුව මධ්‍යම වයඹ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 75ක පමණ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කරනවා. උතුරු මැද පළාත්වල සුළඟේ වේගය පැයට කිලෝමීටර 40ත් 50ත් දක්වා වැඩි වී හැකි බවද පැවසෙනවා. හෙට දවසේදී වර්ෂා තත්ත්වය අඩුවීමක් ඇති වී හැකි බවත් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඒ වගේම මුළු මහත් ලෝකයේ පුරාම දැඩි ලෙස අවධානයට ලක්වෙච්ච කාරණාවක් තමයි ශ්‍රී ලංකාවේ දැරිවියක් සම්බන්ධව සහ ගායන ශාස්ත්‍රය පිළිබඳව අපි මහත් ආඩම්බරයෙන් කතා කරන්නට පුළුවන් වෙලාවක්. විශේෂයෙන්ම අසල්වැසි ඉන්දියාවේ දැඩි ලෙස ප්‍රචාරය වෙච්ච දෙයක් යොහානිගේ මැණිකේ ඉන්දියාවට අයිති වේ. අරුණ පුවත්පත වාර්තා කරනවා. අජිත් අලහකෝන් ගෙනෙන වාර්තාවකින් මෑත කාලයේ ලෝකේ රටවල් ගණනාවක ජනප්‍රියටපත් වූ යහානි සිල්වා ගායන මැණිකේ මගේ හිතේ ගීතයේ අයිතිය ඉන්දියාවේ ටී පීරිස් ආයතනය ලබාගෙන ඇති බව වාර්තා කරන්නේ. ආයතනය මගින් අයිතිය ලබා ගත්තත් අපේ රටේ ගෞරවය කීර්තිය අපිට ආඩම්බරයක්. ඉන්දියාවත් ඒ වගේම ශ්‍රී ලංකාවෙත් ජනතාවගේ සිත් අද ගන්නා සිත් කළු දසුනක් තමයි ගී මිහිරයි බවක් තමයි රට පුරා පැතිරුනේ. පොලාගේ ලියවිල්ලට අපගේ අවධානය යොමු කරනවා කාලීන දේශපාලන අනාවරණය පිළිබඳව. තවමත් ඇතමුන් දඟලන්නේ මියගිය ප්‍රභාකරන්ගේ රූකඩ වන්නයි යනුවෙන් අද සටහන් කරන්නේ. ලොව පුරා ක්‍රියාත්මක වන ජගත් සංවිධාන විවිධ ශේෂ්ත්‍ර වෙනුවෙන් පෙනී සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය, උපෙක් සංවිධානය, යුරෝපා සංගමය ඇතුළු සංවිධාන මෙන්ම එම සංවිධානයන්හි අනුසංගම් රාශියක් විවිධ ශේෂ්ත්‍ර ඔස්සේ ක්‍රියාත්මක වේ. මේ අතර ලෝක සාමය, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ලොව දැවැන්තම ජගත් සංවිධානය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය හැඳින්විය හැකිය. ලෝක සාමය වෙනුවෙන් එම සංවිධානය විවිධ වකවානුවල විවිධ වැඩපිළිවෙලට අවතීර්ණ වුණේ. එමගින් ජාත්‍යන්තර සිදුවන්නට ගිය යුද්ධ, බෙදීම්, කඩාවැටීම් රැසක් වැළකිණි. විශේෂයෙන් තෙවැනි ලෝක යුද්ධයක් ඇතිවන්නට ගිය අවස්ථා ගණනාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් වැළකිණි. එහි මහා මණ්ඩලයේ ප්‍රබලත්වය නිසාවෙන් එවැනි තත්ත්වයක් වැළකුණු අතර එනිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය එවැනි ක්‍රියාමාර්ග ලෝක සාමයට දැවැන්ත සාධනීයත්වයක් එක් කරනු ලැබිය. ජගත් මට්ටමේ සංවිධානය ලොව පුරා ක්‍රියාත්මක වන පසුබිමක ලොව සෑම රටකම පාහේ ඒ රටවලට ආවේනික ස්වාධීන රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වේ. අපද එවැනි ස්වාධීන රාජ්‍යයක
48 නිදහසින් පසු එම තත්ත්වය අපට උදව් අතර 72කින් පසු එහි ස්වාධීනත්වය තවත් තීව්‍ර විය. රටේ රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ ගනු ලබන තීන්දුව තීරණ අතපෙවීමට මෙන්ම බලපෑම් කිරීමට කිසිදු ජගත් සංවිධානයකට හෝ රාජ්‍යයකට හැකියාවක් නොමැත යනුවෙන් පොලාගේ ලියවිල්ල සටහන් කරන අවසාන වශයෙන් අපි උපුටා ගන්නවා ලොව කවුරුන් හෝ රටක අභ්‍යන්තර ක්‍රියාවලියට අතපොවයි නම් එය බරපතල තත්ත්වයකි. එක රාජ්‍ය නොවන සංවිධානවල උමනා විපාකම් වෙනුවෙන් එදා පෙනී සිටි විවිධ අන්තර්ජාතික සංවිධානවලට වගේම ඒ වාගේ නියෝජිතවරුන්ට මෙරට ත්‍රස්තවාදී අවසන් කිරීම නවතාලීමට නොහැකි විය. ඔවුන් ඒ වෙනුවෙන් නොගත් උත්සාහයක් නොමැත. අන්තිම මොහොත දක්වාම ඔහු ඒ වෙනුවෙන් බලා සිටිය. ඔවුන්ගේ අරමුණු ඒ තුල ඉෂ්ට නොවිනි. තවත් පැත්තකින් ඔවුන්ගේ න්‍යාය පත්‍රයට ඉඩක් නොලැබිනි. එනිසාම ඉදිරියේදීත් අප රට අභිමානයෙන් නැගී සිටින බව තමයි ඉන්දික පොල්කොටුව පොලාගේ ලියවිල්ලෙන් අද අනාවරණය කරන්නේ. කෙටි කතු වැකියක කෙටි අවධාරණයක් පිළිබඳව අප සූදානම් මේ වෙලාවේ අවධානය යොමු කරන්නට. හරි වේලාවට පාසල් අනබමුද අරුණ පුවත්පත කතුවරයාගෙන අනාවරණය යලි පාසල් ආරම්භ කිරීමේ මුල් පියවර ලෙස සිසුන් 200ට අඩු පාසල් කඩිනමෙන් විවෘත කිරීමට රජය තීරණය කර තිබේ. මේ අනුව ලදරු පාසල්වල සිට 6 වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන පාසල් විවෘත කිරීමට අපේක්ෂිතය. මෙම පාසල් විවෘත කරන දිනය ඉක්මනින් තීරණය කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබෙනවා. මේ අනුව රටේ පාසල් සංඛ්‍යාවෙන් අඩක් පමණ විවෘත කිරීමට නියමිතය. සියලු පාසල් විවෘත කිරීමට නොහැකි නම් මේ ආකාරයට හෝ පාසල් විවෘත කිරීමට ගත් තීරණය අගය කළ යුතුය. මේ නිසා දැන් කළ යුතු ඇත්තේ පාසල් විවෘත කිරීමෙන් පසු දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කරන ආකාරය හා කොවිඩ් වෛරසය පැතිරීම වේගවත් වීමට ඇති අවස්ථා වළක්වා ගන්න ආකාරය ගැන කල්පනා කිරීමය. දීර්ඝ කාලයක් පාසල් වසා තැබීම නිසා දරුවන්ගේ ඉගෙනුම අවස්ථා අහිමිවීම හා ඔවුන්ගේ කායික හා මානසික රෝගීන් බවට පත්වීම සමාජයක අනාගතය කෙරෙහිද අහිතකර බලපෑමක් ඇති කරන කාරණයකි. පාසල් යලි විවෘත කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇත්තේ ගුරු සංගම් පමණකි. ඔවුන් මේ විරෝධය පළ කරන්නේ ශිෂ්‍ය ප්‍රජාවගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා නොව පාසල් දිගටම වසා තැබීම ඔවුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට ආශිර්වාදයක් වී ඇති නිසාය. එනිසා විශේෂයෙන්ම ගුරු සංගම් මේ පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. විශේෂයෙන්ම අපේ ගෞරවනීය ගුරුවරුන් නම් බොහෝ වෙලාවට උත්සාහ කරන්නේ දරුවන්ට හැම විටම අධ්‍යාපනය ලබා දෙන්න. ඔවුන්ගේ සුබ සාධනය වෙනුවෙන් ගුරුවරුන් හැමදාම පෙනී සිටියා. අපි කල්පනා කරන්න ඕනේ මේ වෙලාවේ අද 2021 ජනවාරි මාසයේ පාසලට පළවෙනි පන්තියට ඇතුළත් කරන්න හිටපු පුංචි සිඟිති දරුවා 2022 මේ කොරෝනා ව්‍යසනයේ මේ අවසන් කාර්තුවෙත් ඇදීගෙන ගියොත් 2022 අපි කොයි පන්තියට බාර දෙන්නේ. සමයේ බරපතල තත්ත්වයක් මේ පිළිබඳව සංවේදී අප වැඩියෙන්ම සිටිය යුතුයි. අපි දැන් දවසේ පුවත්පත්වල පළවන කාටුන් පිළිබඳව අවධානය යොමු කරන්නට සූදානම් වෙනවා. පළමුව ලංකාදීප පුවත්පතේ පංකජ රොවින්දගේ සරදම් කාටුනයට අවධානය. නායකතුමයි රටවැසියයි අතර සාකච්ඡාව. දැන් ලොහන්ගේ අනාගතය තීරණය කරන්නේ CCTV කැමරා කියලා තමයි සටහන් කරන්නේ. දිනමින පුවත්පතේ අංජනගේ කාටුන් වෙත අවධානය යොමු කරනවා. ඒත් නායකතුමයි පුරවැසියයි අතර සාකච්ඡාව. ලොහන් ගැන පූර්ණ පරීක්ෂණයක් ඕනෑ කියලා ජවිපේ කියනවා. එයාගෙත් මොලේද කියලා තමයි රටවැසියා අහන්නේ. දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ දවසේ ෆේක්බුක් කාටුනේට අවධානය. නායකතුමයි පුරවැසියයි අතර සාකච්ඡාව. නායකතුමාට කියනවා දොස්තරවරු නම් කියන්නේ ප්‍රතිශක්තිය ඇතිවෙන්න කොළපාට එළවලුයි පළතුරුයි හොඳටම කන්න කියලා. රටවැසියෝ කියනවා ඒවා කනවතියා දෙවේල කන්නෙත් ලෙව කාලා සෑර් කියලා තමයි කියන්නේ. අරුණ පුවත්පතේ හසන්ත විජේනායකගේ හුරේරා කාටුනේට අපේ අවධානය. ඒත් කියනවා නායකතුමයි පුරවැසියයි ඉන්නේ නායකතුමාතින් තරබාරු කෙනා. සහල් මෝල් වැටලුවේ නෑ සල්ලි දීලා වී ගත්තා කියලා රොෂාන් රණසිංහ කියනවා. සහල් මෝල් වැටලුවේ නෑ සල්ලි දීලා වී ගත්තා කියලා රොෂාන් රණසිංහ කියනවා කියලා නායකතුමා කියනවා. ජනතාව එතකොට අහනවා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කඩේ ගියා කියලාද රොෂාන් ඔය කියන්නේ සර් කියලා අහනවා. අවසාන වශයෙන් දවසේ කවි සිතුවමකට අපේ අවධානය යොමු කරනවා. අනුරාධගේ දිවයින පුවත්පතේ කවියට අපි අවධානය යොමු කරන්නේ ගිහින් බන්ධනාගාරයේ නටපු වැරෙන් ලොහාන් රත් වත්තේ අස්වුනි ඇමති දුරෙන් ඒ වේකන්සියට ආලෙන් විදුලි සරෙන් ඉඟිපානවා SB ජනපතිට හොරෙන්. ඕකයි සමාජ තත්ත්වයේ. අරුණ පුවත්පතේ අංජනම කවි සිතුවමට අවධානය. ඕමල්පේ සෝබිතනා සමිදුගරු කාරුණික සිතින් ගුරු ගැටලුවට කෙරූ. ආයාචනය ගැන සලකා පිරිස ගුරු
කීකරු වුව මැනවි විසඳුම් ලැබෙන තුරු කපුරාලගේ අංජනම අපි අද වැඩසටහන සමාප්ත කරන්නට සූදානම් වන්නේ මව්බිම පුවත්පතේ දවසේ පද 4න් ලොකු රටවල් තිබියදී ඇද කුදු පේනා මේ පොඩි රටට ගරහයි බැචලේ නෝනා කිඹුලකුසේ දකිති සමහරු පොඩි හූනා සටනක් නැති තැනට කුමටද අපි මානා කියලා තමයි කියන්නේ. ඒ සමගම අපි අද වැඩසටහන සමුගන්නවා. ඔබට සුවදායි දිනයක් ප්‍රාර්ථනා කරමින්. අයබෝවන්.